COVID-19 ප්‍රශ්නය රටක් විතරක් නෙවෙයි ලෝකම වෙලාගත් මොහොතක අපි නැවත කොවිඩ් ගැනම කතා කරන්නේත් මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න අපිට තියෙන සමාජ වගකීම් අපිට තියෙන දායකත්වය අපි උපරිමයෙන් කළොත් අපිටත් කවදා හරි කොවිඩ් වියුක්ත කලාපයක ඉඳලා වියුක්ත රටක ඉඳලා සතුටෙන් සිනහ වෙන්න පුළුවන්. ඒ සතුට විඳින්න පුළුවන්. හැබැයි ඉතින් ජීවිතය කියන්නේම මේ දුකත් එක්ක යන ගමනක්. ඒ දේවල් අපි කොහොම හරි උත්සාහ කරමු හරව ගන්න අපේ සුබසිත සඳහා. ඒ වෙනුවෙන් වෙහෙසෙන මහන්සි වෙන දෙදෙනෙක් අපිත් සමග අද දවසේ සම්බන්ධයි අපේ කතා බහට. අන්වර් හම්දානි වෛද්‍යතුමා අධ්‍යක්ෂ වෛද්‍ය තාක්ෂණික සේවා ඒ වගේම ප්‍රධාන සම්බන්ධීකාරක COVID-19 අදාළව ඉතින් අපි බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් කියමින් අපේ නුගසවනට. ඒ වගේම විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහත්මයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය සේවා බොහොම ගෞරවයක් ඔබේ පැමිණීම අයිබෝන් කියනවා. දනංජය. ඔව් අපි ආරම්භයක් විදිහට අපි පැහැදිලි කරගැනීමක් කරගමු ඉස්සලම මේ වතුමනේ මේ ඊයේ දවසේ කොහොමද වාර්තා වෙන්නේ? ඊයේ දවසේ ආසාදිතයන් කොයිතරම් ප්‍රමාණයක් වාර්තා වුණාද? මරණ වාර්තා වීමක් සිදු වුණාද කියන කාරණාවෙන් අපි ආරම්භයක් සැලසුම් කරොත් එහෙම. ඔව් ඇත්තටම පසුගිය ඊයේ දවසේ 976ක කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේත කාලේ අපිට තිබිච්ච වැඩිම සංඛ්‍යාව තමයි මේ සංඛ්‍යාව. මුලින්ම පටන් අරගෙන 200 300 ගණන් වලින් ඊට පස්සේ 400 500 පසුගිය දවසේ දිනවල 800 ගණන් වලින් ගිහිල්ලා දැන් අද 976කට වාර්තා වෙලා තියෙනවා. මේ 976 කිව්වහම අපි පසුගිය වසරක කාලයක් පුරාවට මම හිතන්නේ 71000ක කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් අපි ප්‍රතිකාර කරලා තියෙනවා. ඒකිනුත් 66000ක් පමණ සුවපත් කරලා අපි ආපහු නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අතරම මේ කාර්ය රෝග නිවාරණ අංශයෙන් කරනවා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෛද්‍ය සේවා අංශය විසින් මේ විශාල දැවැන්ත කාර්යභාරයක් මේක කරන්නේ. සමහර වෙලාවට ඔයගලන්ට හිතෙන ඇති මේ අපි රෝගීන් අඳුන ගන්නවා, කොහේරි රෝහලකට යොමු කරනවා, මේ නැත්නම් මධ්‍යස්ථානයකට යවනවා. මධ්‍යස්ථානයකට යවලා මේ තියලා තියෙනවා විතරයි කියලා. නමුත් මේක ඉතාමත්ම සංකීර්ණ කාර්යාවලියක්. දැන් වෛද්‍ය හම්දානි වෛද්‍යතුමා අපිට විස්තර කරලා දෙයි මේක කොච්චර සංකීර්ණව කරන ලබන කාර්යයක්ද කියලා. ඉතින් මේ සියලුම කාර්යයන් කරන අතරේ වැදගත්ම දේ තමයි අපි කිසිම වෙලාවක අර සාමාන්‍ය රෝගී ප්‍රතිකාරක සේවා කිසි දෙයක් අඩාල කරලා නැහැ. ඒවා ඉතාමත්ම මැනවින් පවත්වාගෙන යනවා. සියලුම කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන අතරේ තමයි අපි මේ රෝගීන් කොවිඩ් රෝගීන් මේ 70000 ගණනක ප්‍රතිකාර පසුගිය කාලේ පුරාවටම අපි කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අතරම ප්‍රතිකාර මධ්‍යස්ථාන එක විවිධ මට්ටමේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 80 80ත් 85ත් අතර ප්‍රමාණයක් අපි සකස් කරලා තියෙනවා. ඒකෙන් ඇඳන් 13000ක ප්‍රමාණයක් සකස් කරලා නමුත් විවිධ හේතුන් නිසා සමහර ලාවට ඒ අලුත් වැඩියා කිරීම නිසා ඒ වගේ මේ යම් කටයුතු නිසා අපිට යම් ඇඳන් ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් අපි සම්පූර්ණ 13000ක පමණ ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් දැනට සකස් කරලා තියෙනවා. ඇත්තටම පළවෙනි රැල්ලේදී අපි සකස් කරපු රෝහල් වලින් අපි නව අර සාමාන්‍ය තත්වයකට රට මේ හැරෙනකොට අපි සෞඛ්‍ය සේවා අංශයත් වෛද්‍ය අංශයත් මේ සාමාන්‍ය රෝගීන් සඳහා ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කරා. හුඟක් ඒවා. ඉතින් එතකොට දෙවෙනි රැල්ල පටන් ගන්නකොට අපිට තිබුණේ අතරම 150ක විතර ප්‍රමාණ ඇඳන් ප්‍රමාණයක්. නමුත් අපි දින කීපයක් තුළ අතර අපේ සියලුම රෝහල් බලධාරීන් ඒ වගේම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මේගේ කැපවීම මත අපිට ඉතාමත්ම ඉක්මනින් දින කීපයක් ඇතුළත අපි ඒක වර්ධනය කරලා තමයි මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් ඒ වගේම මේ ඇඳන් සංඛ්‍යාවක් සකස් කරලා තියෙන්නේ. ඉතින් අතරම මේ වෙලාවේදී මේ සියලුම බලධාරීන්ගේ විතරක් නෙමෙයි සියලුම කාර්ය මණ්ඩලවල මේ සියලුම මට්ටම්වල මේ තරාතිරම්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇත්තම කරන කැපවීම අපි ඉතාමත්ම අගය කරන්න ඕනේ. මේ අනිකුත් ප්‍රතිකාර කටයුතු කරන අතරේ මේ කොවිඩ් රෝගීන් මේ ප්‍රතිකාර කිරීම සම්බන්ධයි. ඇත්තටම මේක ප්‍රතිකාර කිරීමේදී මේ කොවිඩ් රෝගියෙක් කියන්නේ ඇත්තටම සාමාන්‍ය රෝගියෙක් නෙමෙයි. ඒ කියන්නේ ඒකේ සුවිශේෂතාවය තමයි තමන්ගේ පවුලෙන් තමන්ගේ සමාජයෙන් වෙන් වෙලා සුමාන දෙකක පමණ කාලයක්
වෙන් වෙලා ගත කරන්න ලැබීම මේ ඔවුන්ටම හුදකලා වෙච්ච. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඔවුන්ගේ ඕනෑපාකම් ගැන ඇතරම අපිට මේ සැලකිලිමත් වෙන්න වෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන අනිකුත් පහසුකම්, ඒ කියන්නේ ප්‍රතිකාර විතරක් නෙමෙයි, ඔවුන්ට අවශ්‍ය කරන අනිකුත් සියලු පහසුකම් සපයීමට අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුත්තත් අපි ඇතරම මේ නොපිරහිලා ඉටු කරනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා දැන් ඒ අයගේ සමහර ලාවට අම්මා කොවිඩ් පොසිටිව්, තාත්තා කොවිඩ් පොසිටිව්, දරුවෝ ගෙදර තනි. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි සමාජීය වගකීමත් ඔවුන්ගේට ලබා දෙන්න ඕනේ. ඒ උදව්වත් අපි ඒ ආකාරයෙන්ම ඉටු කරන ලබනවා. හම්දානේ වෛද්‍යතුමා විස්තර කරයි අපි කොහොමද ඒක කරන්නේ. අපේ ඇඳන් වලින් යම් කොච්චර සංඛ්‍යාවක් අපි වෙන් වෙනවද ඇත්තටම ඒ වගේ කාරණා කටයුතු වලදීත් මේ ඔවුන්ට පහසුකම් සැලසන්නේ. සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශේෂයෙන්ම මේ COVID-19 සම්බන්ධයෙන් ප්‍රධාන සම්බන්ධීකාරකවරයා මේ වෛද්‍යවරු දෙදෙනා අද ඉන්න එක අපිට සතුටක්. මොකද අපිට ගොඩක් දේවල් අහලා දැනගන්න තියෙනවා. සහ මේ ඍජුවම මේ COVID-19 ලංකාව ඇතුලේ පාලනය කරගන්න, මේක කළමනාකරණය කරගන්න තමන්ගේ ඍජු දායකත්වයේ සපයන දෙදෙනෙක් ඉන්න නිසා අපිට පහසුයි මේ කතාව ඉස්සරහට ගෙනියන්න. ඔබේ පැත්තට හැරෙන්නේ දැන් අර පිළිතුරේ දිගුවක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කොහොමද දැන් දෛනික වාර්තාවෙන් වැඩි වෙනකොට මේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්නේ? කොහොමද මේ වැඩේ කරන්නේ? කොහොමද මේ වැඩේ කරන්නේ? ඒ සඳහා තියෙන ප්ලෑන් එක සැලැස්ම මොකද්ද? මම හිතන්නේ හොඳ ප්‍රවිෂ්ටයක් මට ලබා දුන්නේ ඇත්තටම. අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහන් කරා වගේ මේ සියලුම කටයුතු සිදු වෙන්නේ වෛද්‍ය සේවා අංශය මගින්. ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ මාත් එක්ක හසුන්ගෙන සිටින්නේ. මේක අපි පටන් ගන්න ඇත්තටම ගිය අවුරුද්දේ ජනවාරි 31 පළවෙනි රෝගියා වාර්තා වීමත් එක්ක. ඉතින් ඒ රෝගියා වාර්තා වෙනවත් එක්ක අපි IDH රෝහල විතරයි අපිට රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හැටියට අපි හඳුනගෙන ක්‍රියා කරන්නේ. ඒ හා සම්බන්ධව සිදු වෙච්ච ව්‍යාප්ත වීම හරහා අපි රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානත් වැඩි දියුණු කරගෙන ගියා. ඉතින් අද වෙනතුරු අපිට රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් තියෙනවා. ඉතින් ඒ 79 අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ අපි ගාව තියෙනවා ඇඳවල් සූදානම් කරලා තියෙනවා ඇඳවල් 13400ක විතර ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම අපිට සමහර මධ්‍යස්ථානවල තියෙන යම් අඩුපාඩු හා යම් රිපෙයාර්ස් හින්දා අපේ දැනට අපි ගාව තියෙනවා ඇඳවල් 11443ක් විතර ප්‍රමාණයක්. ඉතින් මේකට ඉස්සරව මම හිස නමලා ආචාර කරන්න ඕනේ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉන්න අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්, පළාත් අධ්‍යක්ෂකවරුන් සහ ඒ පළාතේ ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න MOH PHI මහතුරුන් හා සියලුම සේවා කාණ්ඩයන්, සෞඛ්‍යකාර සහායකයන් ඉඳලා හෙදියන්ගේ ඉඳලා වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන්, ෆීල්ඩ් එකේ MOH මහතුරුන්, PHI මහතුරුන්, ඔය සියලු දෙනාගේම ඒකරාශී වෙච්ච උත්සාහයක් හින්දා තමයි අපි අද මෙතනට ඇවිල්ලා කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි ගාව මෙච්චර තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ සෞඛ්‍ය කාණ්ඩායමක හැඟීමක් එක්ක අපි වැඩ කරපු හින්දා. ඉතින් මේ ක්‍රියාදාමයේ සිදු වෙද්දී මම උදාහරණයක් හැරට අරන් කතා කරොත් මම හිතනවා බොහොම පැහැදිලි වෙයි කියලා මේක. අපි විශ්වාස කරමු අපි කොළඹ දිස්ත්‍රික්කෙන් අපිට රෝගීන් වාර්තා වෙනවා කියලා 50ක් විතර. ඒ දවස් තුල 50ක් වාර්තා වෙනවා. ඒ 50 වාර්තා වුණාන් පස්සේ අපිට එපිඩීමියොලොජි යුනිට් එකෙන් දැනුම් දෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 50ක් ඉන්නවා. අපිට පස්සේ ඒ කට්ටියගේ රීජනල් එපිඩීමියොලොජිස්ට් හරහා ලබා ගන්නවා. ඒකේ කොහොමද පිරිමි හා කාන්තාවන් කොහොමද වෙන්නේ කියලා, කොච්චර පිරිමි සංඛ්‍යාවක් ඉන්නවද, කොච්චර කාන්තාවන් කොටසක් ඉන්නවද කියලා. ඊපස්සේ ඒ අනුව අපි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඒ කට්ටියට ලබා දෙනවා. නමුත් එතනින් නවතින්න බෑ අපිට. මොකද මේ එන හැම එක්කෙනාම ඒසිම්ප්ටොමැටික් රෝගීන් නෙවෙයි. සමහර කට්ටියට රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ තියෙන රෝගීන් අපි වෙනම අඳුර ගන්න ඕනේ. මොකද ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් තිබ්බයි කියලා එකට එක ගානේ 79ක් දාගෙන යන්නේ නැහැ. එහෙම ක්‍රියාදාමයක් නෙවෙයි අපි ක්‍රියා කරන්නේ. ඉතින් එතකොට ඒ රෝග ලක්ෂණ අඳුරගෙන ඒ සංකූලතාවයල් තියෙන රෝගීන් අඳුරගෙන ඒ සංකූලතාවල් වලට අදාළ වෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා තමයි අපි යොමු කරන්නේ.
අපි ප්‍රතිකාර මධ්‍යස්ථානත් වර්ගීකරණය කරලා තියෙනවා. මේ 79ම ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් අපි අඳුනගෙන තියෙනවා. ත්‍රිතීක සේවා ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට. ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි අඳුරගෙන තියෙනවා 40ක් ද්විතීක සේවා හැටියට. ඉතුරු ප්‍රතිකාර මධ්‍යස්ථාන ටික තමයි අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නැත්නම් ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් හැටියට අපි අඳුනගන්නේ. ඉතින් ඒ අදාළ රෝගී සංකූලතාවය හා අදාළ රෝගියේ තියෙන ස්වභාවය අනුව අපි අදාළ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරනවා. මේකෙදී අපි පැහැදිලි ලෙසම සලකන සාධක කිහිපයක් තියෙනවා. මේක රෝගයක්. මේකෙදී අපි හැම වෙලෙම අපි සෞඛ්‍ය අංශයක් හැටියට අපිට මුලින්ම ඔළුවට එන්නේ රෝගයක් කියන එක. ඒතර රෝගියට ප්‍රතිකාරයක් කියන එක. අපි රෝගයකට අමතරව රෝගයේ තත්වයකට ඔබට ගිය රෝගී තත්වයට ඔබට ගිය සිතීම් දැනීම හා හැඟීම් එක්ක සංකලනය වෙච්ච ක්‍රියාදාමයකට අපි යොමු වෙනවා. ඒක ඇත්තටම අපි එහෙම කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මොකද මේ සමාජයේ ඉන්න රෝගීන් බොහොමයක් අද වෙනතුරුත් රෝග ලක්ෂණ නොපෙන්වන කට්ටිය. එතකොට ඔයයි මමයි වගේ. සාමාන්‍යයෙන් ඔක්කොමලා හිතන්නේ මට කිසිම දෙයක් නැතයි කියලා. ඉතින් එහෙම මිනිස්සෙක්ව අපි රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරද්දී අපි සෞඛ්‍ය සාධක, සමාජීය සාධක සහ එයාගේ පහසුකම් ඔය තුනම සලකනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මම හිතන්නේ අපි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරා වගේ තාත්තා පොසිටිව් වෙනවා දවස් කිහිපයකට කලින්. ඒතර අපි තාත්තා යොමු කරනවා මධ්‍යස්ථානයකට. පිරිමි රෝගීන් සිටින මධ්‍යස්ථානයකට. ඊට පස්සේ දවස් 5කට 6කට පස්සේ අම්මා පොසිටිව් වෙනවා. ගෙදර ඉන්නේ දරුවෝ 3 දෙනයි. වෙන කවුරුත් නැහැ. දැන් තාත්තත් ගිහලා සෙන්ටර් එකට. අම්මයි දරුවෝ 3 දෙනයි. අම්මා විතරයි පොසිටිව් වෙන්නේ, දරුවා පොසිටිව් නෑ තාම. දරුවා ගෙදර තියලා යන්න කවුරුත් නැහැ. අන්න අපේ මානුෂීය මූණවර පටන් ගන්නවා, මානුෂීය මෙහෙයුම පටන් ගන්නවා. ඒ දරුවත් එක්ක අම්මත් එක්ක දරුවා යන්න පුළුවන් ස්ථාන අපි කලින් ඉඳලම සූදානම් කරලා තිබ්බා. මොකද අපි මේක දැක්කා. අපි මේක දකින්නේ ඇත්තටම පළවෙනි රැල්ලත් එක්ක ආපු අපිට තියෙන අත්දැකීම් එක්ක. මොකද මේක බොහොම අලුත් දෙයක්. බොහොම නව්‍ය දෙයක්. ඒ නව්‍ය දෙයේදී අපිට එක්ස්පෙරිමන්ට් කරන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම අපි ක්‍රියා කරන්නේ මිනිසුන්ගේ හැඟීම් එක්ක. ඉතින් ඒ හැඟීම් වලටත් අපි ඉඩ දීලා මිනිසුන්ගේ අවශ්‍යතාවයලටත් ඉඩ දීලා රෝගී තත්ත්වයට සමනය කරගන්න මේ දරණ වෑයම තමයි මේ වෛද්‍ය සේවා එක අංශය හරහා පිසිදු කරමින් යන්නේ. ඔව් මම හිතන්නේ මේ මතු කරපු කාරණාවෙන් හොඳම දේ තමයි පාරමී අර කිව්ව දේ. දරුවාව මවගෙන් වෙන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන පියවරවල් සකස් කරලා තිබෙනවා. දරුවව තනි කරන්නේ නැහැ. මවයි දරුවයි වෙන් කරන්නේ නැහැ. මේ මානුෂීය භාවය රෝගියෙකුගේ තියෙන මානසික සුවය පිළිබඳව කොයිතරම් දුරට යුනිට් එකක් විදිහට කණ්ඩායමක් විදිහට හිතලා තියෙනවද කියන කාරණාව පැහැදිලි කරොත් එහෙම. ඔව් ඇත්තටම දැන් අපිට මුල දවස්වල සිද්ධ වුණේ මම අර කලින් කිව්වා වගේ ඊටමත්ම මේ කෙටි කාලයක් ඇතුළත මේ රෝගීන්ව රඳවා ගන්න තැන් සකස් කරන්න. ඉතින් අපි මුලින්ම ඇත්තටම අපිට සිද්ධ වුණේ රෝගීන්ට තැනක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබා දෙන්න. නමුත් අපි ටිකෙන් ටික අපි ඒ රෝගීන්ගේ ඒ තියෙන මේ සංකූලතාවයන් එක්කලා ඒ කියන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වනවද නැද්ද කියන එක මත ඕන වෙන් කරන්නේ. ඊට පස්සේ එතනින් එහාට අපි දැක්කා ඒ රෝගීන්ට වෙනත් රෝගබාධ සමහර ලාවට මේ ශල්‍ය පහසුකම් අවශ්‍ය වෙනවා. ගර්භණී මාතාවන් ඉන්නවා. එතකොට ඒ වගේ වෙන මේ රෝග තියෙන කට්ටිය ඉන්නවා. හොඳයි. ඒ එක එක රෝගීන්ගේ තියෙන මේ අනිත් රෝගී තත්ත්වයන්ත් සලකලා අපි වෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙන් වශයෙන් සකස් කරලා ඒ සඳහා යොමු කරන්න කටයුතු කරන්න ලැබුවා. ඉතින් එතකොට දැන් ඒ විදිහට ගත්තාම අපි එක එක ලෙවල්ස් කීපයක ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි ගාව තියෙනවා. එතකොට විශේෂයෙන්ම IDH රෝහල තමයි ප්‍රධානම රෝහල විදිහට සංකූලතාවයන්ගෙන් තියෙන ඒ වගේම මේ රෝග ලක්ෂණ වලින් හෙවි රෝගීන්ව අපි රඳවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒකේ ලෙවල්
1 hospital level 3 hospital ගියලා තවත් 10ක් තියෙනවා. තව පහසුකම් වලින් සහිත සහ සේරම මේ විශේෂඥතාවය වලින් මේ සමන්විත ඉන්න ප්‍රතිකාර මධ්‍යස්ථාන 10ක්. ඒ අනිකුත් level 2 ඒ වගේම ප්‍රාථමික මට්ටමේ කියන්නේ intermediate centers කියලා අපි කියනවා. අතරමැදි මේ රසායනික මධ්‍යස්ථාන ඒ වල තමයි අපි මේ රෝග ලක්ෂණ නැති රෝගීන්ව රඳවන්න කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම මේ කොහොම වුණත් අපිට රෝගී කියන්නේ ඇත්තටම අර දාරක ස්නේහ වගේ අපි රෝගියෙක් අපි දකින්නේ රෝගියෙක් විදිහට නෙමෙයි සාමාන්‍ය මිනිසෙක් විදිහට අපිට කරන්න පුළුවන් ඉතාමත් උපරිම දේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ මේ ප්‍රතිපත්තිය විදිහට අද වෙනතුරු අපි කිසිම රෝගියෙක්ව වෙන රටවල් වගේ ගෙදර තියලා ප්‍රතිකාර කරන්න ගියේ නැහැ. අපි සියලුම දෙනෙක්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙනල්ලා තමයි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ ප්‍රතිකාර කරන්න අපි සකස් කරලා දුන්නේ. ඉතින් ඒතරම දැන් මේ අවස්ථාවේදී අපිට දෙන්න පුළුවන් හැකි හැම පහසුකක්ම අපි ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. මේ වගේම තමයි අර ඒ රෝගීන්ගේ තියෙන වෙනත් ප්‍රශ්න ඔවුන්ගේ පවුල් වල ඇති වෙන ප්‍රශ්න ඒ වගේ මේ සහ ඔවුන්ට ඇති වෙන ගැටලු සම්බන්ධිනුත් කටයුතු කරන්න අපි මේ සකස් කරලා තියෙනවා. ඉතින් එතකොට මේක ඒ විතරක් නෙමෙයි. අපි දැක්කා දැන් යම් මට්ටමකදී සමහර අපේ රෝගීන් ඉන්නවා. ඇත්තටම දැන් ඒගොල්ලන්ගේ අපි ඊට වඩා පහසුකමක් බලාපොරොත්තු වෙනවා. අපිට රජයේ රෝහල් තුලදී අපිට දෙන්න පුළුවන් පහසුකම් සීමා සහිත වෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී අපි වෙන පෞද්ගලික රෝහල් වලටත් අපි ඊට පහසුකම් ලබා දුන්නා. වෙනත් මේ හෝටල් සමග සම්බන්ධ වෙලා අර ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති ප්‍රධාන වශයෙන්ම සංකූලතා නැති රෝගීන්ව ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කරන්න. ඒ තුලින් ඇත්තටම අර රෝගීන්ට යම් ප්‍රමාණයක සමහර මේ සමාජීය මට්ටම් වල ඉන්න රෝගීන්ට අවශ්‍යතාවල් ඒගොල්ලන්ගේ පහසුකම් සපයා ගන්න හැකියාවකුත් අපි මේ ඇති කරලා දීලා තියෙනවා. ඒ වගේම අපිට වෙනත් ආයතන ඒගොල්ලන්ගේ කාර්ය මණ්ඩල සඳහා මේ අපිට දැනුම් දුන්නා. පුළුවන් නම් ඒ විදිහට ප්‍රතිකාර මධ්‍යස්ථාන ඒ කාර්ය මණ්ඩල වෙනුවෙන් සකස් කරන්නයි කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒගොල්ලන්ට වෙනුවෙන් මේ හෝටල් වල සකස් කරලා ඒ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒ යම් ප්‍රමාණයක් ඒ විදිහට ලබාගෙන තියෙනවා. කියනවනේ නරක ආරංචි වලට අත්තටු ලැබෙද්දී හොඳ ආරංචි බඩගගා යනවා කියලා. ඒ කියන්නේ ඒවා එන්න ඒව සමාජගත වෙන්න හොඳ දේ සමාජගත වෙන්න ටිකක් කල් යනවා. හැබැයි නරක දේ ඉක්මනටම මිනිස්සු අතරට යනවා නරක ආරංචි. දැන් අපි COVID-19 ප්‍රශ්නය ගැන ගත්තත් ඒකේ තියෙන ඒකට උත්තර හොයාගෙන යනකොට මේ ක්‍රියාදාම ඉස්සරහට යනකොට වෙන හොඳ දේවල් ටික සමහර වෙලාවට යටපත් වෙනවා. ඒ නිසා අපි ඒවත් මතු කරලා ගමු. ඒකට හේතුව දනා සමහර වෙලාවට කෙනෙක්ට අනිසි බියක් තියෙන පුළුවන්. කොරෝනා පොසිටිව් වුණ ගමන්ම කඳ කඩු තමයි දාන්නේ. දැන් මෙතනින් එහාට ගැලවීමක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මෙතනින් එහාට කිසිදු ආකාරයක ගැලවීමක් නැහැ කියලා. එහෙම හිතන කෙනෙක්ට ඔබතුමා මේකේ බහැලා වැඩ කරන කෙනෙක් නිසා මම හිතන්නේ කියන්න උත්තරයක් ඇති. කඳ කඩු දෙවන්න ඉස්සෙල්ලාම. ඔයා පොසිටිව් වුණොත් කන්ද කවුඩ තමයි යවන්න වෙන්නේ. එහෙම නැතුව අපි පටන් ගමු. ඇත්තටම කිව්වම් වෙන්නේ මිනිස්සුගේ අනිසි බියක් ඇති වෙලා තියෙනවා. මේ පොසිටිව් වුණාම නැත්තම් ටෙස්ට් කරගන්න නැතුව ඉන්න ඕනේ. අපි ටෙස්ට් කරොත් අපිට යන්න වෙන තැන්වල පහසුකම් නැහැ. පහසුකම් අඩුයි. නැත්තම් එහෙම ගියොත් අපි ගොඩක් ඈතට ගෙනියන්නේ. දැන් ඒ බිය සමාජගත වෙලා තිබුණ කාලයක් අපි ඒක බොහොම හොඳ ආකාරයට මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සුන්ට පැහැදිලි කරලා දීලා ඒ තියෙන මධ්‍යස්ථාන වල මොකද්ද සිදු වෙන්නේ මධ්‍යස්ථාන වල මොකද්ද ඔබට ලැබෙන්නේ කියන්නේ අපේ අංශයට වාර්තා වෙන ආකාරයට අපි දිගටම ගත්තම සමහර මධ්‍යස්ථාන වල මිනිස්සු අපිට සඳහන් කරලා ඒවල තියෙනවා ගෙදරට වඩා හොඳින් ඉන්නවයි කියලා. මොකද ඒ කට්ටිය තමන්ගේ විනෝද කටයුතු වල යෙදෙනවා ක්‍රීඩා කටයුතු වල යෙදෙනවා මේ මොකද ඔයයි මමයි වගේ ඉන්න සාමාන්‍ය ලෙඩු ටික අපි ලෙඩු කියලා වුණාට පොසිටිව් කියලා ලේබල් කරාට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු වගේ. ඉතින්
මම කියන්නේ 100%ක්ම සියලුම දේ අංග සම්පූර්ණ වේ මිනිස්සුන්ට ඒ ආකාරයෙන්ම ලැබෙනවයි කියලා. මොකද ඒකට ප්‍රවිෂ්ටයක් වශයෙන් තමයි අපි ඇත්තට මේ පෞද්ගලික රෝහල් හරහා ඒ පෞද්ගලික රෝහල් වල හෝටල් හා සංකලනයක් ඇතුව අපි ඒ මධ්‍යස්ථාන පිටුවේ. මොකද සමහර මිනිසුන්ගේ එක්ස්පෙක්ටේෂන්, සමහර මිනිසුන් හිතන විදිය, සමහර මිනිසුන්ටගේ අවශ්‍යතාවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඒකට ඒ මිනිස්සු ඇත්තටම ඒවා afford කරගන්න පුළුවන් මිනිස්සු. ඒකට ඒ මිනිසුන්ට බලාපොරොත්තු වෙනවා වෙනස්ම ආකාරයක පහසුකම් වගේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ලෙඩකට ගමුකෝ. සාමාන්‍ය ලෙඩකට අපි ගියත් රජයේ රෝහල් වල තියෙන පහසුකමක්වත් එක ගත්තම පෞද්ගලික රෝහල් වල පහසුකම් ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ පෞද්ගලික රෝහල් වලටම තමන්ගේ උණ හෙම්බිරිස්සාවටත් ගිය මිනිස්සු රජයේ මධ්‍යස්ථානයකට යන්න බොහොම අකමැති වෙන අවස්ථාවල වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී තමයි අපි ඔය පහසුකම ඇත්තටම ක්‍රියාත්මක කරේ. ඉතින් ඒ අනිසි බිය මිනිස්සු ඇත්ත වශයෙන්ම ඇති කරගන්න ඕන වෙන්නේ නැහැ. ඇත්තටම අපි අපේ වෛද්‍ය සේවා අංශය වශයෙන් මුලින් ඉඳලාම අපි ලංකාව පුරාම මැප් එකකට තමයි මේ වැඩ කරන්න ගත්තේ. එතකොට ඒ ආකාරයෙන් තමයි මධ්‍යස්ථාන බිහි කරගෙන ගියේ. අපි බොහෝම උත්සාහයක් දරනවා හැම අයුරින්ම හැකි හැම අවස්ථාවකදීම ඔබ ගම්පහ ප්‍රදේශයේ කෙනෙක් නම් ඔබ ගම්පහ ප්‍රදේශය තුලම මධ්‍යස්ථානයකට යොමු කරගන්න. ඔබ මන්නාරම දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඒ තුලම මධ්‍යස්ථානයකට යොමු කරගන්න. ඔබ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඒ තුලම මධ්‍යස්ථානයකට යොමු කරගන්න. නමුත් එහෙම බැරි වෙච්ච අවස්ථාවල් තියෙනවා අපිට. අපි ඒක පිළිගන්න ඕනේ. මොකද සමහර අවස්ථාවලදී අපිට අනපේක්ෂිත ලෙස රෝගී සංඛ්‍යාවක් වැඩි වෙනවා. ඒ අනපේක්ෂිත රෝගී සංඛ්‍යාව වැඩි වුණාම පුළුවන් උපරිම ආකාරයකට අපි යොමු කරනවා ඒ දිස්ත්‍රික්ක තුල. ඊට පස්සේ අමතර රෝගීන් තමයි තියෙන ළඟම දිස්ත්‍රික්කයට ගෙනියන්න හදන්නේ. ඉතින් මේ අනිසි බිය මිනිස්සු ඇති කරගත යුතු නැත. මේකෙදි කිසිම ආකාරයෙන් මිනිස්සු අපහසුතාවයකට පත් වෙන්නේ නැහැ. එකම දේ තමයි ඔබ එකම ස්ථානයේ දවස් 10ක් ඉන්න වෙන එක. ඒ ඉන්නේ ඔබ වෙනුවෙන් විතරක් නෙවෙයි. ඔබේ අනාගත පරපුර වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන්, ඔබේ ආදරණීයන් වෙනුවෙන්, ඔබේ නෑහිත මිතුරන් වෙනුවෙන්. ඒක හින්දා තමයි ඔබ උතන්ට යන්නේ. ඒ හැඟීම මිනිසුන්ට ආවොත්, ඒ වගකීම මිනිසුන්ට ආවොත් පළවෙනි කාරණාව තමන් පොසිටිව් නොවි ඉන්න බලා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය තමන්ගේ හොඳ සිරිත් පුරුදු මම හිතන ඒක දිගටම හැම සමාජ මාධ්‍යකම හැම දෙයකින්ම අපි කියලා තියෙනවා. අතසේදීම, මුඛ ආවරණ පැළඳීම, මීටරයේ දුරස්ථභාවය. ඉතින් ඒ ඔක්කොම හොඳ පුරුදු ඇති කර ගන්නවා වගේම තමන් ඒකෙන් තමන් ආරක්ෂා වෙන ගමන්ම තමන්ගේ ආදරණීයන් නෑහිත මිතුරන් හා සමාජය ආරක්ෂා කරගන්න වගකීම මිනිසුන්ට ධාරණය වුණොත් මම හිතනවා මීට වඩා පහසු වෙයි මේක ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනියන්න. මම හිතන්නේ අපේ රටේ තමයි මේ රෝගය පිළිබඳවත්, රෝගියා පිළිබඳවත් මානුෂීය බලන හොඳම වෛද්‍ය ශාස්ත්‍රයක් ඉන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයක් ඉන්නේ. ඒ මානුෂියත්වයේ නිසාම තමයි හරි ඉක්මනින් රෝගීන් රෝගය වැළඳුනත් ඉක්මනින්ම සුව ඇතටපත් වෙන්නේ. ඒක අපි පසුගිය දවස්වල කිහිපේ පුරාවටම අපි දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා. බොහොම සින්දු කියනවා, වෛද්‍යවරුන්ට සහාය දෙනවා, හෙදියන්නේට සහාය දෙනවා. හරිම මානුෂීය. ඒ මානුෂීය මට්ටම නිසාම හරි ඉක්මනින් මේ රෝගීන් ගොඩ එන්නට පුළුවන්කමක් ලැබිලා තිනවා. වෛද්‍යතුමනි දැන් අපි කිව්වොත් දියවැඩියාව, ඔය අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් ඔය වක්ගඩු රෝගීන් වගේ අය. ඒ අයට සාමාන්‍යයෙන් වෙන රෝගය වැළඳුනාට පස්සේ වෙන ඒ ප්‍රතිකාර, සායනික ප්‍රතිකාර ඒ විදිහටම සිදු වෙනවාද? ඒ රෝගයටත් ඒ විදිහටම ප්‍රතිකාර සිදු කරනවාද? දියවැඩියා රෝගීන්ටත් ඒ ප්‍රතිකාර ඒ විදිහටම ලබා දෙනවාද? කොහොමද ඒ කාරණා සිදු වෙන්නේ? මම අර කලින් සඳහන් කරා වගේ අපේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අපි මේ සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන වල වෛද්‍ය කාර්ය මණ්ඩල නියුක්ත වෙලා ඉන්නවා. ඒ වගේම මේ සියලුම මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ළඟම තියෙන රෝහලෙන් විශේෂඥ වෛද්‍ය සේවාවන් වල සහාය ලබා දෙනවා. ඒ වගේම බොහොමයක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට, ඒ වගේම අපි මේ ප්‍රාථමික මට්ටමේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල උනත් අපි අනියුක්ත කරලා තියෙනවා විශේෂඥ වෛද්‍යතුමන්ලා. එතකොට ඒ හැමෝම තමන්ගේ මේ ඇතුළත් කරලා ඉන්න රෝගීන්ගේ රිවිව් එකක් කරලා ඒ අඳුර ගන්නවා ඒගොල්ලන්ගේ සංකූලතාව කියන අය කවුද,
වෙනත් රෝගී ලක්ෂණ වලින් හෙබී අය ප්‍රමුඛතාවයක් අපි ලබා දෙන්න ඕනේ කට්ටිය කවුද කියලා. ඒ අයව දිනපතා පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ වෙනත් තියෙන මේ සංකූලතාවයන් ඇති වෙන අවස්ථාවලදී අපි අනිකුත් වඩා පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට මාරු කරලා යවන්න කටයුතු කරනවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් දැන් කොස්ගම, රදාවාන, එතකොට දිවුලපිටිය වගේ රෝහල් ඒවා සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේ ප්‍රාදේශීය රෝහල්. නමුත් ඒ රෝහල් වලට පවා අපි කායික රෝග විශේෂඥවරුන් අපි පත් කරලා තියෙනවා ඒ රෝගීන්ව බලා ගන්න. ඒ කියන්නේ දෛනිකව පරීක්ෂා කිරීම සිදු කරනවා. ඔව් දෛනිකව ඇත්තටම දැන් අර වෝඩ් රවුන්ඩ් එකක් සාමාන්‍ය කරනවා වගේ වෝඩ් රවුන්ඩ් එකක් හැම දවසම කෙරෙන්නේ නැති වෙයි. නමුත් මේ ඔවුන්ගේ මේ රෝගී ලක්ෂණ තියෙනවද වෙන සංකූලතාවය තියෙනවද කියන එක පිළිබඳව සොයා බැලීමක් හැමදාම දවස ගානේ සිදු කරන ලබනවා. ඒ වගේම අපි ඇත්තටම දැන් ඒක දත්ත පද්ධතියක් අපි මේ සකස් කරලා තියෙනවා. ඒ දත්ත පද්ධතිය තුළින් අවශ්‍ය කරන රෝගීන්ව අපි දැනට කටයුතු කරනගෙන යනවා, සකස් කරමින් පවතිනවා. වෙනත් පිටත් ඉන්න මේ විශේෂඥවරුන් ලවත් ඒ අවශ්‍ය කරන රෝගීන්ට අවශ්‍ය කරන පහසුකම් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් තියෙන බව තමයි වෛද්‍යතුමා කිව්වේ. දැන් මේ 79ට කොහොමද වෛද්‍යවරු අනුයුක්ත කරලා තියෙන්නේ? විශේෂයෙන්ම මට අහන්න හිතුණා දැන් අපි දන්නවා අවදානම් කලාපයේ ඉන්න කාණ්ඩයක් ඉන්නවා. සමහර රටේ වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඒ වගේම යම් නිදන්ගත රෝග තියෙන උදවිය වෙන්න පුළුවන්. මේ අයට රෝගින් බවට පත් වුණොත් මෙහෙම මේ කාණ්ඩයේ කෙනෙක් එහෙම කෙනෙක්ට දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාවය දැනෙන්න පුළුවන් රෝගය උත්සන්න වුණොත්. එතකොට මේ හැම මධ්‍යස්ථානයකම ICU එකක් තියනවාද? එහෙම නැත්නම් කොහොමද මේ සංකුලතා වැඩි අය වෙනුවෙන් එහෙම තියෙන මධ්‍යස්ථාන හොයාගෙන ඒ අය ඒකට ඇතුළත් කරනවද? කොහොමද මේ ක්‍රියාදාමය සිදුවන්නේ? දැන් අපි ගන්නමු ලංකාවේ රෝහල් තියෙනවානේ. ලංකාවේ තියෙන සියලුම රෝහල් වල දැඩි සත්කාර ඒකක නැහැ. ප්‍රාදේශීය රෝහලක් ගත්තොත් ඒක නැහැ. නමුත් ප්‍රාදේශීය රෝහලට තමයි ගමේ ඉන්න කෙනා ඇතුළත් වෙන්නේ හෘදයාබාධයත් එක්ක. ඒකෙදී අවශ්‍ය කටයුතු ටික සිදු කරලා අපි අවශ්‍ය මූලික කටයුතු ටික සිදු කරලා එයාව ඊළඟ සුදුසු රෝහලකට එක්කෝ දැඩි සත්කාරක ඒකකයක් ඕන නම් ඒ රෝහලකට නැත්නම් එහෙම නැත්නම් ද්විතීක හා තෘතීක සත්කාරක තේවා තියෙන රෝහලකට මාරු කරනවා. ඒකම තමයි අපි මෙතන අනුගමනය කරන්නේ. මොකද මේ සෞඛ්‍ය පද්ධතිය තුල තියෙන සෞඛ්‍ය පද්ධතිය තුල ගැප් වෙච්ච සෞඛ්‍ය පද්ධතිය තුල අපි හදාගත්ත ක්‍රමවේදයම තමයි මේ කොවිඩ් එකටත් අපි පාවිච්චි කරන්නේ. සංකූලතා තියෙන සංකූලතා කන්ට්‍රෝල් වෙච්ච ලෙඩෙක්. අපි ගමු දියවැඩියාව තියෙනවා, එයාට ප්‍රෙෂර් එක තියෙනවා, නමුත් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල්. එයා ගම් පහ පැත්තේ ලෙඩෙක්. ළඟම මධ්‍යස්ථානයේ දිවුලපිටිය. අපි මානවසේව දිවුලපිටියට යොමු කරමු. ඒකට අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේ අපේ ඒකකයේ මගින් විශේෂඥ වෛද්‍යවරු හා අනිකුත් වෛද්‍යවරුන් අපි යොමු කරලා තියෙනවා. නිතර දෙවේලේ කට්ටියව මොනිටර් වෙනවා. ඒ කට්ටියගේ ඩේලි අප්ඩේට් එකක් ගන්නනවා. ඉතින් ඒ අනුව හදිසියේවත් ඒ ලෙඩට කිසියම් සංකූලතාවයක උස්සන්න වීමක් ඇති වුණොත් එතනදී ප්‍රතිකාර කරන්න පුළුවන් ප්‍රමාණය එතනදී ප්‍රතිකාර කරනවා. නැති වුණොත් සුදුසු ඊළඟ මට්ටමේ රෝහලක ඒ කොවිඩ් ලෙඩාව මාරු කරලා යනවා. සාමාන්‍ය ලෙඩෙක් මාරු කරනවා වගේ ගොඩාක් පහසු නෑ කොවිඩ් ලෙඩෙක් ආයතනකින් තව ආයතනයකට මාරු කරන එකට. මොකද ඒ මාරු කරන්දී ඇම්බියුලන්ස් එක කියන්නේ සියලුම දෙනා. ඔබට අවස්ථාව තියෙනවා ඉදිරියට ගෙනියන්න. එතකොට සාමාන්‍ය ලෙඩෙක් වගේ නෙවෙයි මාරු කරන්නේ. ඒතර මාරු කරද්දී තියෙන අපි ආරක්ෂිත ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දෙන්න ඕනේ. ඒ කොච්චර අපහසුකම් තිබ්බත් කොච්චර අපහසුතා මැද වුණත් ඒ ලෙඩාගේ ජීවිතයේ තියෙන වටිනාකම සලකලා ඒ වටිනාකමට උපරිම සැලකීමක් දක්වමින් අපි ඊළඟ මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඊළඟ ලෙවල් එකේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරනවා. ඒක තමයි අපි දැනට ක්‍රියාත්මක වෙගෙන යන ක්‍රියාමාර්ගය. ඒත් දැනටත් මම කියන්න ඕනේ දැන් විවිධ අදහස් දක්වමින් මිනිස්සු ප්‍රකාශ කරනවා අපි කියන්නේ සංකූලතා තියෙන ලෙඩුන් පවා අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවගෙන ඉන්නවා කියලා. වගකීමෙන් මට කියන්න පුළුවන් තාමත් අපි සංකූලතා තියෙන ලෙඩු සංකූලතා තිබ්බට ඒ කට්ටිය සංකූලතාවෙන් කන්ට්‍රෝල් වෙච්ච
සංකුලතාවෙන් පාලනය වෙච්ච ලෙඩ්ඩු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉන්නවයි කියන එක මම පිළිගන්නත් ඕනේ, ඒක කියන්න ඕනේ. ඉතින් අපි ඒක අපේ අංශයේ වශයෙන් මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් පනාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් තියෙන අපේ අංශය ඇත්තටම පැය 24 දවස් 7 වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. මම ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපිත් එක්ක වැඩ කරන ඔය කණ්ඩායම චාරිත් ජයසිංහ සුළු පිරිසක් චාරිත් ජයසිංහ, දිනේෂ් රාණවීර, ලිහිණි, ආසන්ති, ලාලනී, හසිත, ඩොක්ටර් ගංගාධරන්, හානිකුත්, ඩොක්ටර් වත්සලා වගේ කීප දෙනෙක් ඉන්න ඔය අපේ පනාපිටිය සොයාට තියෙන කණ්ඩායමත් එක්ක ඒ පැය 24ම ඒ කට්ටිය මේකේ ක්‍රියාදාමය තුළ ඉන්නවා. මොකද ලෙඩ්ඩු උදේට විතරක් නෙමෙයි වාර්තා වෙන්නේ. රැට විතරක් නෙමෙයි වාර්තා වෙන්නේ. උදේට රැටයි විතරක් වාර්තා වුණයි කියලා හිතමු. සංකූලතාවයල් ඇති වෙන්නේ උදේට විතරක් නෙමෙයි. ඉතින් ඒ හැම ආකාරයක උපරිම මං කියන්නේ 100% කවුරු හරි එහෙම කියනවා නම් ඒක වැරදි. 100% නැති වුණත් අපි අපේ හැකි උපරිම ආකාරයෙන් මේ ක්‍රියාදාමයට සක්‍රීයව දායක වෙමින් මේක සිදු කරගෙන යන්නේ. මොකද මේක නොකරුණොත් තියෙන අවදානම හින්දා. අර මං කලින් කිව්වා වගේ මේ මිනිස්සු මනුෂ්‍යයන් වශයෙන් අපි සියලු දෙනා තේරුම් කර ගන්න ඕන කාරණාවක් තමයි අපි මේ මධ්‍යස්ථානයකට යන්නේ ඇත්තටම අපිව බේර ගන්නවට වඩා සමාජය බේර ගන්න. මොකද අපිට බේරෙන්න දෙයක් නැහැ, අපිට හැදිලා ඉවරයි. සමාජය බේර ගන්න ඕනේ. ඒ වගකීම, ඒ හැඟීම මිනිස්සු තුල එන්න ගත්තා නම් මිනිස්සු ඉක්මනින් ඉල්ලලා මධ්‍යස්ථානයට යන්න පටන් ගන්නවා. පැහැදිලිව. දනන්සේ මට පොඩි අවස්ථාවක් දෙන්න. මේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මොකද මට ප්‍රශ්නයක් නගන්න අවස්ථාවක් ලැබුණේ නැති නිසා. ඇත්තටම මේක ඔබතුමන්ලා ඇතුළේ මේ කණ්ඩායමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාලනයෙන් පිට ගිහිල්ලාද තියෙන්නේ COVID-19 ප්‍රශ්නේ රට ඇතුලේ? කෙසේවත් නෑ. මොකද මේ දවස්වල ඇත්තටම අපි පවිත්‍ර වන්නේ ආරච්චි ගරු සෞඛ්‍ය අමාත්‍යනිය මේ ප්‍රතිකාර ලැබනවා. ඇත්තටම එතුමියට තාමත්ම ඉක්මන් සුවයක් අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට එතුමිය සිටින මේ සුවෙන් සිටින දවස්වලත් ඒ වගේම ෆර්නෑන්ඩෝ පුල්ලේ මැතිනිය මේ රාජ්‍ය අමාත්‍යනිය සහ ඒ රාජ්‍ය අමාත්‍යාංශයනොත් ඒ වගේම අපේ සෞඛ්‍ය ලේකම්තුමා, එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, අතිරේක මේ ලේකම්වරුන් සියලු දෙනාමත් එක වෙලා මේ සියලුම කාරණා සමග දිනපතා සමාලෝචනයේ යෙදෙමින් තමයි අපි මේ කටයුතු කරන්නේ. එතකොට ඊයේ දිනේත් ඇත්තටම මේ සෞඛ්‍ය ලේකම්තුමා සමග මේ පවත්න තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් කරලා එතුමා විසින් උපදෙස් දෙන්න ලැබුවා අපිට මේ කටයුතු යම් යම් තත්ත්වයන් වර්ධනය කරගන්නේ මේ කොහොමද කියන එක මේ සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම මේක කිසිම අවස්ථාවක අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් පිටට ගිහිලා තිබුණේ නැහැ. නමුත් අපිට හැමෝම මේ සම්බන්ධයෙන් උදව් කරන ලබනවා. සමහර ලාවට අපි අසීරුතාවයට පත්වෙච්ච අවස්ථාවල් තියෙනවා. රෝගීන්ව රඳවන මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීමේදී. ඒ අවස්ථාවවලදී අපිට මේ ත්‍රිවිධ හමුදාවල ඒගොල්ලන්ගේ පාවිච්චි කරපු මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් නිරෝධායන මධ්‍යස්ථාන අපි වෙත ලබා දීලා ඊටමත්ම අපිට මේ මනා පිටුහලක් ලබා දුන්නා මේ ඒ අවස්ථාවේදී උදව් කරන ලැබුවා. ඒ වගේ අවස්ථාවල් ඇරෙන්නට. නමුත් මේ කටයුත්ත ඊටමත්ම මේ වගකීමේ යුක්තව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තමයි අපි අතරම කටයුතු සියල්ලම කරන්න ලබන්නේ. මේ රෝග අඳුනා ගැනීම, ඒ වගේම ආශ්‍රිතයන් අඳුනා ගැනීම, ඒ නිවාරණ අංශයෙන් සිදු කරනවා වගේම මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් සියලුම කටයුතු අපේ වෛද්‍ය සේවා අංශයෙන් තමයි සිදු කරන්න ලබන්නේ. ඒ අවස්ථාවේදී අපේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය වගේම ඇත්තටම මේ පිරස්තර රෝහල් කාර්ය මණ්ඩලයෙන් ස්තුතිවන්ත වෙන ගමන් මේ 5 දෙනෙක්ගෙන් විතර සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් තමයි මේ සම්පූර්ණ මේ රෝගීන් ස්ථානගත කිරීම, ඔවුන් පිළිබඳව පසුවිපරම් කිරීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අවශ්‍ය කරන පහසුකම් සැපීම, එතකොට ඒ අවශ්‍ය කරන කාර්ය මණ්ඩල සැපීම, මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදනවා කියන එක ඉතාමත්ම අසීරු කටයුත්තක්. ඒක බිල්ඩින් එකක් තිබුණා, කන්වර්ට් කරා.
එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සපයන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය ලබා දෙන්න ඕනේ. උපකරණ ලබා දෙන්න ඕනේ. වෛද්‍ය අනිත් පහසුකම් ලබා දෙන්න ඕනේ. මේ සියලුම දේ කරලත් මේ දිනපතා අපි මේ කටයුතු කවර ආකාරයේද සිදු වෙන්නේ කියන එක පිළිබඳව පසුවිපරමක් කරන්න ඕනේ. ඉතින් මේ සිළු කණ්ඩායමක් තමයි අතරම මේ කටයුත්ත මෙහෙවමින් මේ කටයුතු කරන ලබන්නේ. ඉතින් එතකොට මේ ඒ සම්බන්ධයෙන් වගකීමකින්ම කියන්න පුළුවන් මේක අපිට හැමෝම උදව් කරනවා, දායක වෙනවා අවශ්‍ය අවස්ථාවලදී ඒ පහසුකම් සපයනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් තමයි මේ කටයුතු කරන්නේ. මොකද රෝගීන් රැක බලා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. ඔව් දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුළු අනිකුත් නිලධාරීන් බොහොම වගකීමකින් යුතුව දැන් මේ රෝගය පටන් ගත්ත දවසේ ඉඳන්ම ක්‍රියාත්මක වෙලා වැඩ කටයුතු කරනවා නොනිදා පැය 24 කාලය තුල. නමුත් ඊයේ දවසේදීත් වාර්තා වීම 900 ගණක් කියලා කිව්වා. එතකොට පුද්ගලයන් විදිහට අප සතු වගකීම අපි අත්හැරලා තියෙන්නේ. මට කෙටි පිළිතුරක් ලබා දෙන්න. අපි පුද්ගලයන් විදිහට අපිට අපේ සතු වගකීම අපි අත්හැරලාද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොයිතරම් අවදීන් වැඩ කටයුතු කරත් අපිට මේ පිළිබඳ වගකීමක් නැතුවද මේ ඉන්නේ සමාජයේ ඉන්න අයට? නෑ මම එහෙමම කියන්නේ නැහැ. ඒකට කෙටිම තනි වචනෙන් පිළිතුරක් දෙන්න තියෙනවා නම් මම හිතන්නේ මේක කලින් සමාජගත වෙච්ච ස්ලෝගන් එකක්. අපි වෙනුවෙන් අපි. අපි ඉන්න ඕනේ අපි වෙනුවෙන්. ඉතින් ඒ මිනිසුන්ට ඒ තියෙන දැනීම හා මිනිසුන්ට තියෙන දැනුම ඒ පිළිබඳව හා මිනිසුන්ට තියෙන අනිසි බිය හින්දා තමයි ඔය ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒක හින්දා අපි අනිසි බිය නැති කරා මිනිසුන්ට සුදුසු මධ්‍යස්ථාන වලට යන්න පුළුවන් පොසිටිව් වුණොත් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ කියන දේ. ඒකත් එක්ක මිනිසු වගකීමක් ඇති කර ගන්න ඕනේ. මේ තමන් රැකගන්නේ තමන්ව පමණක් නෙවෙයි සමාජය කියන දේ. ඒ හිතේ තියාගෙන අපි අපේ යුතුයකම අපේ වගකීම ඉටු කරමු. හැම දිනා ගැනීමක් ගැනම අපි හිතනවා වගේම හැම අයිතිවාසිකම්මක් ගැනම හිතනවා වගේම ඊට අනුරූප බැඳෙන වගකීම ගැනත් අපි මෙනෙහි කරමු. ඉතින් බෙහෙවින්ම සූතිවන්ත වෙනවා මේ අපිට කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් මේ වැඩේට ඍජුවම සම්බන්ධ මේ දෙපළට විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තාක්ෂණික සේවා අධ්‍යක්ෂ ඒ වගේම ප්‍රධාන සම්බන්ධීකාරක COVID-19 වෛද්‍ය අන්වර් හම්දානි බෙහෙවින්ම ස්තුතියි. මේ කටයුත්ත ඉදිරියටත් කරගෙන ගිහිල්ලා මේ ශක්තියෙන්ම මේ කටයුත්ත අවසානය දක්වා ගෙනියන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්.